පුතේ සාමාන්‍ය පෙළ විභාගයට අදාළව අපිට අනිවාර්ය ප්‍රශ්නයක් තමයි රචනාව කියලා කියන්නේ. රචනය අනිවාර්ය ප්‍රශ්නයක්. එතකොට අපි කොහොමද සාර්ථකව රචනාවක් ලියන්නේ කොහොමද? එතකොට සාර්ථක රචනාවක් ලියද්දී අපි කොහොමද අවධානය යොමු කරන්න ඕන කාරණා මොනවද? සාර්ථක රචනයක් ලියද්දී අවධානය යොමු කරන යුතු කාරණාවන් මොනවද කියලා අපි කතා කරන්න යන්නේ. එතකොට අපි දැන් හැමෝටම විභාගෙදී රචනයක් ලියන්න වෙනවා අනිවාර්යයි ඒක. එතකොට රචනය ලියද්දී දැන් විශේෂයෙන්ම රචනයක තියෙන අපි ඉස්ලාම අවබෝධ කරගමු මොකක්ද මේකේ නිපුණතාවය කියලා. දැන් මම හැමදාම පැහැදිලි කරනවා නිපුණතාවයේ නිපුණතා මට්ටම සහ ඉගෙනුම් පළ ටික. එතකොට මේකේ නිපුණතාවය තමයි භාෂාව නිවර්දිව නැත්නම් භාෂාව නිර්වෘල්ව හා නිවර්දිව භාවිතා කරමින් නිර්මාණාත්මක ලේඛනයේදී ඊළඟ කාරණාව තමයි මේකේ අපේ නිපුණතා මට්ටම තමයි කරුණු සංවිධානය කරගැනීමෙන් මාතෘකානුකූල රචනාලියයි. කරුණු සංවිධානය කරගෙන කොහොමද මාතෘකානුකූල රචනාවක් ලියන්නේ අපි. ඊළඟ මේකේ ඉගෙනුම් පළ එක තමයි රචනා මාතෘකාවකට අදාළව කරුණු රැස් කරයි. රැස් කරගත් කරුණු තර්කානුකූලව පෙළගස්වයි. ඊළඟට ශිල්පීය දක්ෂතා අනුගමනය කරමින් රචනාලියයි. ඊළඟ නිර්මාණාත්මක ලේඛනයේදී දැන් අපි එහෙනම් කරුණු සංවිධානය කරගැනීමෙන් කොහොමද නිවර්දිව රචනාවක් ලියන්නේ? එතකොට දැන් අපි මෙච්චර කාලෙ අපි රචනා ලියලා තියෙනවා. තමන්ට ඕන විදිහට වචන දෙකක් භාවිත කරමින් මම දන්නවා රචනා ලියන විභාගදී අනිවාර්යයෙන් රචනාව කියන ප්‍රශ්නේ අනිවාර්යෙන් කරනවා. හැබැයි පිළිතුරු පත්‍රයේ බලලා ලකුණු වෙනකොට ලකුණු මොකක් වෙලාද? ලකුණු අඩු වෙලා සමහර වෙලාවට. ඒකට හිතපු ප්‍රමාණයක් නෑ ලකුණු ප්‍රශ්න පත්‍රයේ රචනාවල හිතපු ප්‍රමාණයක් නෑ. ඇයි එහෙම වෙන්නේ? රචනාවක් ලියද්දී අපි සැලකිලිමත් වෙන කාරණාවන් වල සැලකිලිමත් වුනේ නැත්නම් අපිට අනිවාර්යෙන් එහෙම වෙනවා. එතකොට අපි අවධානය යොමු කරමු දැන් අපි අපේ ප්‍රශ්න පත්‍ර ව්‍යුහය තුල පුදු සිංහල ප්‍රශ්න පත්‍රයේ මෙන්න මේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය අපි දන්නවා පළවෙනි ප්‍රශ්න පත්‍රය දෙවෙනි ප්‍රශ්න පත්‍රය තුන්වෙනි ප්‍රශ්න පත්‍රය කියලා ප්‍රශ්න පත්‍ර තුනක් තියෙනවා කියලා අපි දන්නවනේ දැන්. එතකොට මේකේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය දැන් අපි සිංහල විෂය ෆේල් වෙන්න බෑ කවුරුත්. හේතුව රචනාවක් ලියන්න පුළුවන් නම් සාරාංශකරණය හොඳට කරන්න පුළුවන් නම් අවබෝධ ප්‍රශ්නය හොඳට කරන්න පුළුවන් නම් ප්‍රායෝගික ලේඛන ටික හොඳට ඉගෙනගෙන කරන්න පුළුවන් නම් මේ ඒ ටිකෙන් හරි අරගෙන S එකක් හරි ගන්න පුළුවන් ෆේල් වෙන මට්ටමේ ඉන්න කෙනෙකුට. එතකොට සිංහල විෂය සමත් වෙන්න පහසු ක්‍රම තියෙනවා. දැන් එකක් තමයි රචනය කියන එක. රචනය තමයි ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හම්බෙන ප්‍රශ්නේ. එතකොට කොහොමද අපි රචනාවකට ලකුණු ගන්නෙ? දැන් පුතේ අපිට දෙවෙනි ප්‍රශ්න පත්‍රය ගත්තට පස්සේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ ස්වභාවය තමයි සිංහල භාෂාව සාහිත්‍ය දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අපිට කාලය පැය 2යි හම්බෙන්නේ. එතකොට මුල් ලකුණු 80ක් හම්බෙනවා. ඒකේ ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න ඕනේ. එහෙම ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයද්දී මේකේ පළවෙනි ප්‍රශ්නේ කොහොමද කෙටි පිළිතුරු සපයීමේ ප්‍රශ්න 10ක් එන්නේ. දෙවෙනි ප්‍රශ්නේ අනිවාර්ය රචනාවක්, තුන්වෙනි ප්‍රශ්නේ සාරාංශකරණයක්, හතරවෙනි ප්‍රශ්නේ අවබෝධ ප්‍රශ්නයක් වෙනවා. ඡේදයක් දීලා ප්‍රශ්න 5ක් අහලා තියෙනවා ලකුණු 10ක් හම්බෙනවා. පස්වෙනි ප්‍රශ්නේ ප්‍රායෝගික ලේඛනයක් එන්නේ ලකුණු 15ක් හම්බෙනවා. එහෙනම් මෙන්න මේ ටික හොඳට හදාගත්තොත් අපිට ප්‍රශ්න පත්‍රයට වැඩි ලකුණකට යන්න පුළුවන්. දැන් මම අද කියලා දෙන්න යන්නේ කොහොමද හොඳම රචනාවක් ලියන්නේ කියලා. රචනාවක් ලියන්නේ කොහොමද? ලකුණු 25ක්. ප්‍රශ්න පත්‍රයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හම්බෙන ප්‍රශ්නය තමයි රචනය කියලා කියන්නේ. හරි. දැන් පොදේ රචනාවක් කියන්නේ මොකක්ද? දැන් අපි රචනාවක් කියන්නේ මොකක්ද කියලා නිර්වචනය කරගමු ඉස්සෙල්ලාම. රචනාවක් කියලා කියන්නේ දැන් අපි සරල නිර්වචනයක් ගමු. යම් මාතෘකාවකට අනුව මනාව කරුණු පෙළ ගැස්වීම තමයි රචනය කියලා කියන්නේ. යම් මාතෘකාවකට අනුව මනාව කරුණු පෙළ ගැස්වීම. ඒකේ වචනයක් තියෙනවා මොකද්ද? ඒකේ වචනයක් තියෙනවා මනාව කියලා වචනයක් තියෙනවා. ඒක බලන්න මේකේ වචනයක් තියෙනවා. යම් කිසි මාතෘකාවකට අනුව මෙන්න මනාව කරුණු පෙළ ගැස්වීම. කොහොම පෙළ ගැස්වන්නේ? මනාව විශේෂයි ඒක. එහෙනම් යම් මාතෘකාවකට අනුව මනාව කරුණු පෙළ ගැස්වීම තමයි රචනය කියලා කියන්නේ. හරි. තව නිර්වචනයක් ගමු. යම් මාතෘකාවකට අනුව සංවිධානාත්මකව හා නිර්මාණාත්මකව මනාව කරුණු පෙළ ගැස්වීම රචනය. එහෙනම් මාතෘකාවකට අනුව සංවිධානාත්මකව ඊට පස්සේ නිර්මාණාත්මකව. දැන් මේකේ වචන දෙකක් තියෙනවා දරුවනේ. මොකද්ද වචන දෙක? දැන් මේකේ වචන දෙකක් තියෙනවා. මොකද්ද වචන දෙක? නිර්මාණාත්මක සහ අනික මොකද්ද? සංවිධානාත්මක. එහෙනම් මේකේ තියෙනවා යම් මාතෘකාවකට අනුව සංවිධානාත්මකව ඊළඟට නිර්මාණාත්මකව මනාව කරුණු පෙළ ගැස්වීම තමයි රචනාව කියලා කියන්නේ. එහෙනම් අපේ රචනාව සංවිධානාත්මක වෙන්න ඕනේ, නිර්මාණාත්මක වෙන්න ඕනේ. එහෙනම් ඔය වචන දෙක ආශ්‍රය කරගෙන
අපි පොදු නිර්වචනයක් ගොඩනගා ගමු රචනා කියන එකට. මොකද්ද පොදු නිර්වචනේ? කිසියම් මාතෘකාවක් ඔස්සේ අදහස්, කරුණු, හැඟීම් ක්‍රමවත්ව සංවිධානාත්මකව හා නිර්මාණාත්මකව ලේඛන මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම තමයි රචනය කියලා කියන්නේ. එහෙනම් මොකද රචනාවක් කියලා කියන්නේ? කිසියම් මාතෘකාවක් ඔස්සේ මාතෘකාවක් තියෙනවා. අපි මාතෘකාවක් හදා ගන්නවා. හදාගෙන තමයි ලියන්නේ. එහෙනම් කිසියම් මාතෘකාවක් ඔස්සේ අදහස්, කරුණු හා හැඟීම් ක්‍රමවත්ව සංවිධානාත්මකව හා නිර්මාණාත්මකව. දැන් මේකේ වචන දෙකක් තියෙනවා බලන්න. මොකද්ද වචන දෙක? ඒකේ තියෙනවා එකක් තමයි මොකද තියෙන්නේ? යම් කිසි මාතෘකාවක් ඔස්සේ කොහොමද ගොඩනගන්නේ? කරුණු ක්‍රමවත්ව සංවිධානාත්මකව නිර්මාණාත්මකව ලේඛන මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීම. ලේඛන මාධ්‍යයක් මේක. දැන් භාෂාවක විවහාර දෙකක් තියෙනවානේ, කතන විවහාරයයි ලේඛන විවහාරයයි කියලා. මේ රචනාවක් ලියන්නේ ලේඛන මාධ්‍යයෙන් ලියන්න ඕනේ. සමහර ධර්ම විභාගෙට රචනාවක් ලියන්න කිව්වම කොහොමද ලියන්නේ? කතන මාධ්‍යයෙන් ලියනවා. කියන වගේ ලියනවා. එහෙම ලියන්න බෑ. එහෙනම් නිර්මාණාත්මකව ලේඛන මාධ්‍යයෙන් ක්‍රමවත්ව සංවිධානාත්මකව නිර්මාණාත්මකව ලියන ලේඛනයකට අපි කියනවා මොකක්ද කියලා? රචනාව කියලා කියනවා. රචනය කියලා කියනවා. දැන් පුතේ රචනාවක් ලියන්න අපි සතුව තියෙන්න ඕනේ ගුණාංග මොනවද? මොනවද ලක්ෂණ තියෙන්න ඕනේ? එකක් තමයි රචනා මාතෘකාවට අදාළව අදහස් හා කරුණු ගොනු කිරීමේ හැකියාව තියෙන්න ඕනේ. අපි තෝරගන්න මාතෘකාවකට අනුව අදහස් හා කරුණු ගොනු කිරීමේ හැකියාවක් අපි සතුව තියෙන්න ඕනේ. ඊළඟට උචිත වාග්මාලාවක් තියෙනවා අපි ගාව. පුතේ ලේඛනයේදී අපි ගාව තියෙන්න ඕනේ හොඳ වාග්මාලාවක් තියෙන්න ඕනේ. වචන වලින් පොහොසත් වෙන්න ඕනේ. හොඳ වචන මාලාවක් තිබ්බොත් තමයි හොඳ රචනාවක් ලියන්න පුළුවන්. ඊළඟට ලේඛන කුසලතාවයක් තියෙන්න ඕනේ. දැන් විභාගෙට රචනාවක් ලියන්න කිව්වට පස්සේ රචනා බලනකොට හොඳ ලේඛන කුසලතාවයක් තියෙන දරුවෙක් හොඳට ලියනවා. ලේඛන කුසලතාවය හැමෝටම තියෙනවා. අපි නිරන්තරයෙන් අභ්‍යාස කළොත් රචනා ලියුවොත් මෙන්න රචනා පොතක් තියාගෙන රචනා ටිකක් ලියාගෙන ගියොත් ලේඛන කුසලතාවය වර්ධනය වෙනවා. අපි මොකද කරන්නේ? අපි කරන්නේ විභාගෙට විතරක් ගිහිල්ලා රචනාවක් ලියනවා. ඒම සාර්ථක නැහැ. සාර්ථක වෙන්නේ කොහොමද? විභාගෙට යන්න කලින් රචනා ලියලා පුරුදු වෙලා ගිහිල්ලා තමයි කොහෙද ලියන්න ඕනේ? විභාගෙට ලියන්න ඕනේ. අපි කරන්නේ අර කටපාඩම් කරන් ගිහිල්ලා බලාගෙන ගිහිල්ලා විභාගෙට ගිහිල්ලා ලියනවා. එහෙම හරියන්නේ නැහැ. ලේඛන කුසලතාවය මක් කරගන්න ඕනේ. වර්ධනය කරගන්න ඕනේ. දැන් පුතේ එහෙනම් යම් කිසි මාතෘකාවකට අනුව මනාව කරුණු පෙළ ගැස්වීම තමයි රචනාව කියලා කියන්නේ. එහෙනම් රචනාවක් ලියන්නේ කොහොමද? අපි කතා කරමු. දැන් එහෙනම් අපි රචනාව කියන නිර්වචනය කරගත්තා. දැන් සාර්ථක රචනාවක පැවතිය යුතු ලක්ෂණ මොනවද? දැන් අපි ලියන රචනාවල මෙහෙම තියෙනවද බලන්න. දැන් පුතාලා ගිය පාර වාර විභාගයේ 3 වෙනි වාර විභාගයේ 10 වාර විභාගෙදී රචනාවක් ලියුවා. හැමෝම ලියවර රචනාවක්. එතකොට ඒ රචනාව තුළ මෙහෙම ලක්ෂණ තිබ්බද? අදහස් සහ කරුණු වලට අදාළ බවක් තිබ්බද? තර්කානුකූල බවක් තිබ්බද? හරවත් බවක් තිබ්බද? සංවිධානාත්මක බවක් තිබ්බද? නිර්මාණාත්මක බවක් තිබ්බද? ප්‍රමාණාත්මක බවක් තිබ්බද? මොකද ප්‍රමාණාත්මක බව කියලා කියන්නේ? වචන 250කට නොඅඩු කියලා එන්නේ. මම කියලා දෙන්නම් වචන ප්‍රමාණය කොහොමද අපි 250ක් කරගන්නේ කියලා. එහෙනම් සාර්ථක රචනාවක් තුළ පැවතිය යුතු ලක්ෂණ කිහිපයක් තියෙනවා. මොකක්ද එක ලක්ෂණයක්? අදහස් සහ කරුණු වල අදාළ බවක් තියෙන්න ඕනේ. තර්කානුකූල බවක් තියෙන්න ඕනේ. හරවත් බවක් තියෙන්න ඕනේ. සංවිධානාත්මක බවක් තියෙන්න ඕනේ. ඊට අමතරව නිර්මාණාත්මක බවක් තියෙන්න ඕනේ. ප්‍රමාණාත්මක බවක් තියෙන්න ඕනේ. දැන් අපි පුතේ රචනා විවිධ රචනා වර්ග තියෙනවා. දැන් අපි පොඩි කාලේ සමහරවිට මාතෘකානුකූල රචනා ලිව්වා. මේ මාතෘකා 6ක් විතරද 9 වසරේදී 8 වසරේදී 6 වසරේදී 7 වසරේදී අපි රචනා ලියනකොට මාතෘකාවක් දෙන මාතෘකාව දීලා ආවා. එතකොට රචනා මාතෘකා වර්ග තියෙනවා. වෘත්තාන්ත රචනා තියෙනවා, වර්ණනාත්මක රචනා තියෙනවා, විචාරාත්මක රචනා තියෙනවා, උපදේශාත්මක රචනා තියෙනවා, කාල්පනික රචනා තියෙනවා. විවිධ රචනා වර්ග තියෙනවා. දැන් ඔය රචනා වර්ග වලින් එක වර්ගයක් තමයි අපිට නිස්තිර වශයෙන් වෙන වර්ගයක් තියෙනවා. උපදේශාත්මක රචනා තියෙනවා. උපදේශයක් ඇසුරේ. හරි. දැන් එතකොට රචනාවක් ලියද්දී අපිට මොකක්ද තියෙන්න ඕනේ? අවබෝධයක් තියෙන්න ඕනේ. රටේ තියෙන ආර්ථික, සමාජීය, දේශපාලනික, අධ්‍යාපනික, සංස්කෘතික, විද්‍යාත්මක, තාක්ෂණ ආදී දේවල් පිළිබඳව, කලාව පිළිබඳව, සාහිත්‍ය පිළිබඳව, ජනමාධ්‍ය පිළිබඳව, භාෂාව පිළිබඳව, සාරධර්ම පිළිබඳව මේ හැම ශේෂ්ත්‍රයක් පිළිබඳව අවබෝධයක් අපිට තියෙන්න ඕන රචනාවක් ලියන්න. මොකද හේතුව? ඔන්නෝය ශේෂ්ත්‍ර වලින් එකක් තමයි රචනාවකට එන්නේ. එතකොට ව්‍යුහ 4ක් දීලා අපිට එකක් ලියන්න එන්නේ. එතකොට එහෙම ලියද්දී අපිට
ආර්ථික පැත්තේ රචනාවක් වෙන්න පුළුවන්. සමාජීය පැත්තේ, දේශපාලනික පැත්තේ, අධ්‍යාපනික පැත්තේ, සංස්කෘතික පැත්තේ, විද්‍යාත්මක පැත්තේ, තාක්ෂණික පැත්තේ, ඊට අමතරව කලාව වෙන්න පුළුවන්, සාහිත්‍ය වෙන්න පුළුවන්, ජනමාධ්‍ය වෙන්න පුළුවන්, භාෂාව වෙන්න පුළුවන්, සාරධර්ම වෙන්න පුළුවන්. ඔන්න විවිධ තේමාවන් ඔස්සේ තමයි රචනා අපිට එන්නේ. එතකොට දැන් ඔය තේමාව ඔස්සේ රචනාවුත් දැන් අපි කොහොමද කරුණු රස කරගන්නේ? කරුණු රස කරගන්නේ. මොකද අපි පුවත්පත් කියවන්න ඕනේ. ගුවන්විදුලිය රූපවාහිනිය මගින් තියෙන තොරතුරු අපි ලබා ගන්න ඕනේ. සංගරා සහ පොත්පත් කියවන්න ඕනේ. සාකච්ඡා වලට සමන් දෙන්න ඕනේ. සම්මන්ත්‍රණ මගින් අපිට මේ ආකාරයෙන් රැස් කරගත්ත විවිධ තොරතුරු අත්‍යවශ්‍යයි මොකටද? රචනාවක් ලියන්න. එහෙනම් රචනාවක් ලියන්න අපිට කරුණු රැස් කරගන්න ඕනේ. ඊළඟට සැකිල්ලක් තියෙනවා රචනාවක. සැකිල්ලක් ගහන විදිය කියලා දෙනවා. රචනාවේ සැකිල්ල කියලා දෙනවා මම. එතකොට රචනාවක සැකිල්ලක් කියන්නේ මොකද්ද? හැදින්වීමයි රචනා ශරීරයේ අවසානය කියන තුන කොහොමද කියලා ඉදිරියට අපි කතා කරනවා. එහෙනම් ඔන්න ඔය කාරණාවන් ටික මතක තියාගන්න. ඊළඟට අපි ලියන රචනාවල රචනාව රසවත් වෙන්න ඕනේ. එහෙම රසවත් වෙන්න අපි මොනවද උදාගන්නේ? සාම්ප්‍රදායික යෙදුම් උදා ගන්න පුළුවන් අපිට. විවිධ භාෂා ප්‍රයෝග උදා ගන්න පුළුවන් අපිට. රචනාවේ මේ දේවල් තියෙනවා නම් රචනාව පුහුසත්. අපේ රචනාව පුහුසත් වෙන්නේ කොහොමද? වචන ගාන තිබ්බටද? වචන 250ක් වුණාට පස්සේ වචන 250ක් කියලා ඉවර කරනවා. එතකොට රචනාව පුහුසත්ද? නැහැ. එහෙනම් සාම්ප්‍රදායික යෙදුම් තියෙනවා, විවිධ භාෂා ප්‍රයෝග තියෙනවා. එහෙනම් ඒ වගේ දේවල් උචිත විදියට තමන්ගේ රචනාවේ උදාගත්තොත් තමයි හොඳ රචනාවක් වෙන්නේ. වියත් කියමන් වෙන්න පුළුවන්, ප්‍රස්තාව පිළිවෙල වෙන්න පුළුවන්, රූಢි වෙන්න පුළුවන්, ආප්තෝපදේශ වෙන්න පුළුවන්, පොත්පත් වලින් උපුටාගත් උද්දුත වෙන්න පුළුවන්. මේ වගේ දේවල් අපි පොතපත පරිශීලනය කළා කියලා අන්න ඔය දේවල් තියෙන්න ඕනේ. ඊට අමතරව රචනයක් ලියද්දී ශිල්පීය ප්‍රයෝග තියෙනවා. මොනවා ශිල්පීය ප්‍රයෝග කියලා කියන්නේ? මේවට කියනවා ශිල්පීය දක්ෂතා කියලා කියනවා. නැත්නම් ශිල්පීය ප්‍රයෝග කියලා කියනවා. ශිල්පීය දක්ෂතා කියන්නේ මොනවද? රචනාවේ උක්තාක්‍යත පද සම්බන්ධය නිවැරදි වෙන්න ඕනේ. උක්තේට අනුව ආක්‍යත තැබීම නිවැරදි වෙන්න ඕනේ. ඊට අමතරව අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕනේ. දැන් විභාගෙට අපි රචනාවක් ලියලා රචනාව ලියලා ටීචර් හරි සර් හරි එක බැලුවාට පස්සේ ටීචර් කම්මැලි කෙනෙකුට මොකද කරලා තියෙන්නේ? අකුරු වල රවුම් වෙදලා තියෙනවා නේ. රවුම් වදිනවා නිකන් ඉන්න බෑ. ඒ නිකන් ඉන්න බෑ නේද? නෑ. අක්ෂර වින්‍යාසයේ වැරදි තැන්. උක්තාක්‍යත පද සම්බන්ධයේ වැරදි තැන්. ඊළඟට අත්තකුරු වල ස්වභාවය හරි වැදගත්. අත්තකුරු ලස්සන වෙන්න ඕනේ නැහැ. කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. පද බෙදීම, විරාම ලක්ෂණ ඔන්න ඕව පෙරෙහි අවධානය යොමු කරන්න ඕනේ රචනාවකදී. දැන් විභාගෙට පුතේ මේ තියෙන 2018 සාමාන්‍ය පෙළ විභාගෙට ආපු රචනා ටික. එතකොට ලකුණු 25ක් හම්බ වෙනවා. දැන් අපිට විභාගෙට කොහොමද දෙන්නේ? මේ විදිහට ව්‍යුහයන් 4ක් දීලා කොහොමද පහත දැක්වෙන ආ ඊ යන විස්තර තුනෙන් එකක් තෝරාගෙන වචන 250කට නොවඩු වෙනසේ රචනයක් ලියන්න වරහන් තුල ඇති අක්ෂරය ඔබේ උත්තර පත්‍රයේ ලිය. දැන් අයන්නද ආයන්නද ඊයන්නද තෝරගත්ත කියලා පිළිතුරු පත්‍රයේ ලියන්න ඕනේ. සමහර දරුවෝ ලියනවා රචනා මාතෘකාවක් නෑ සමහර දරුවෝ. ලියලා ඉවරලා පස්සේ රචනා මාතෘකාව හදලා දන්නේ. එතකොට රචනා මාතෘකාව ඉස්සෙල්ලාම හදා ගන්න ඕනේ. එතකොට සමහර වෙලාවට රචනා මාතෘකාවක් නෑ සමහර රචනාවල. දැන් බලද්දි එහෙම ඒවා හම්බෙලා තියෙනවා. එතකොට පහළ දැක්වෙන ආ ඊ කවි තෝරගන්නේ අයන්න නම් අයන්න කියලා ලියන්න ඕනේ. ආයන්න නම් අයන්න කියලා ලියන්න ඕනේ. යන්න නම් ඊයන්න කියලා ලියන්න ඕනේ. පිළිතුරු පත්‍රයේ අනිවාර්යයෙන්ම ලිවිය යුතුයි. මොකක්ද? Taman තෝරගන්න රචනා මාතෘකාව මොකක්ද කියලා ලිවිය යුතුයි අනිවාර්යයෙන්. එතකොට දරුවනේ දැන් මෙහෙම අපි මේ විදිහට ව්‍යුහයන් 4ක් දීලා රචනාවක් ලියන්න આવොත් දැන් වාක්‍ය රචනය කියන්නේ මොකක්ද එහෙනම්? ලේඛන කාර්යයක් මේක. එහෙනම් ලේඛන කාර්යයේ ඒකපාර්ශ්වී අවශ්‍යතාවයක් තමයි ප්‍රකාශ කරන කරුණු මනා සංවිධානයකින් ඉදිරිපත් කිරීම. මොකද්ද? අපි තුල පුතේ කරුණු විශ්ලේෂණය කිරීමේ හැකියාව. දැන් මාතෘකාවක් තෝරගෙන කරුණු විශ්ලේෂණය කරගන්න පුළුවන්. එහෙම හැකියාවක් තමයි ඉන්නේ. එතකොට මේ තුල මොකද්ද කරන්නේ? වාක්‍ය රචනයක් තුල විශේෂයෙන්ම අපි තුල පවතින භාෂා කුසලතාවය තමයි ඉන්නේ. එහෙනම් අපි තුල පවතින අදහස් සහ නිර්වෘල්ල ප්‍රකාශ කිරීමේ හැකියාවමයි නෝ. එහෙනම් භාෂා කුසලතාවය අදහස් නිර්වෘල්ල ප්‍රකාශ කිරීමේ හැකියාව රචනාවක් තුලින් ඇගීමට පත් කරනවා. දැන් අපි ඉගෙන ගත්තට පස්සේ රචනාව පිළිබඳව විභාගයට අනිවාර්ය රචනාවක් එනවනේ. එහෙම රචනාවක් ආවට පස්සේ රචනාව තුළින් අපේ මනින්නේ මොකක්ද? දැන් අපි විභාගයට එන සෑම ප්‍රශ්නයක් මේ තුලම යම්කිසි මිනුමක් තියෙනවා. දැන් රචනයක් තුළ අපි සතුව පවතින චින්තන ශක්තිය,
ප්‍රකාශනයේ හැකියාව. අපි කියන ප්‍රකාශන ශක්තිය කියලා කියනවා. ඊළඟට ශිල්පීය දක්ෂතා ඇගීමට භාජනය කරනවා. එහෙනම් ඔන්න ඒක තමයි ඇගීමට භාජනය කරන්නේ. මොකද්ද? චින්තන ශක්තිය, ප්‍රකාශන ශක්තිය, ශිල්පීය දක්ෂතා. එහෙනම් චින්තන ශක්තිය අපි තෝරගන්න මාතෘකාව පිළිබඳව කොතරම් චින්තනයක් අපි ගාව තියෙනවද? ඊට පස්සේ කොතරම් ප්‍රකාශනයේ හැකියාවක් තියෙනවද? අදහස් විශ්ලේෂණය කරගෙන කොච්චර දුරට ප්‍රකාශන ශක්තියක් තියෙනවද? ඊළඟට ශිල්පීය දක්ෂතා කියලා මම කිව්වා. මොනවා ශිල්පීය දක්ෂතා කියලා කියන්නේ? අර උක්තාක්කයට පද සම්බන්ධය, ඊළඟට අක්ෂර වින්‍යාසය, ඡේද බෙදාවෙන් කිරීම, පද බෙදීම, විරාම ලක්ෂණ, ඔය හැම එකක්ම අපි කියනවා මොනවා කියලාද? ශිල්පීය දක්ෂතා කියලා කියනවා. ලේඛනයේදී ශිල්පීය දක්ෂතා තියෙනවා. ඕවා තමයි අගීමට භාජනය කරන රචනාවක් තුල. හරි. දැන් එහෙනම් අපි පරිනිර්වචනයක් ගමු. මොකක්ද වාක්‍ය රචනය කියලා කියන්නේ? ලේඛන මාධ්‍යයෙන් අදහස් ප්‍රකාශ කරද්දී, ලේඛන මාධ්‍යයෙන් අදහස් ප්‍රකාශ කරද්දී එක් නිශ්චිත කාරණයක් අරඹයා ප්‍රකාශ කළ යුතු සම්පූර්ණ අදහස් නියමිත ප්‍රමාණයකට සම්පෙන්නනය කොට. දැන් අපිට විභාගයට එනවද වචන ගානක් නැතුව එනවද? 250ක් කියලා එන්නේ. පොඩි කාලේ 150ක් විතර ලියුවා. ප්‍රශ්න පත්‍රයේ තියෙනවා 150ක් විතර ලියන්න. 250ක් විතර ලියන්න. 200ක් විතර ලියන්න. සාමාන්‍ය පෙළ විභාගයට 250කට නොඅඩු කියලා එන්නේ. එහෙනම් සම්පූර්ණ අදහස් නියමිත ප්‍රමාණයකට සම්පින්ඩනය කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකත් හැකියාවක්. සම්පින්ඩනය කරගන්න පුළුවන්. එහෙනම් මනා ඒකාපද්ධතාවයකින් යුතු කරන ලබන ගද්‍යමය නිර්මාණයක් තමයි වාක්‍ය රචනය කියලා කියන්නේ. රචනාව කියලා කියන්නේ. දැන් පුතේ අපිට විභාගයට එන්නේ මොන රචනාවක්ද? මාර්ගෝපදේශිත රචනාවක්. එහෙනම් අපිට සාමාන්‍ය පෙළ විභාගයට නිර්දේශ කරලා තියෙන්නේ මොන රචනාවද? මාර්ගෝපදේශිත රචනා. මේ බලන්න. දැන් මෙන්න 2018 විභාගයට ආපු ප්‍රශ්නේ මොන මාර්ගෝපදේශයක් දීලා තියෙනවා. මාර්ගෝපදේශ 4ක් තියෙනවා. හතරෙන් කැමති එකක් අපි තෝරගන්න. එහෙනම් මේ රචනාවලට මොකක්ද කියන්නේ? මාර්ගෝපදේශිත රචනා කියලා කියනවා. එහෙනම් ලබා දීලා තියෙන මඟ පෙන්වීමක් නැත්නම් අපි කියන උපදේශයක් අනුව ලියන රචනාවකට කියනවා මාර්ගෝපදේශිත රචනාවක් කියලා කියනවා. දැන් මේ රචනාව කියවන්නේ මාර්ගෝපදේශය කියවන්නේ අතීතයේ ලංකාව සහලින් ස්වයංපෝෂිතව පවතින. තරණ ගව්‍යාසයේ වගා කටයුතු කළේ පරිසර හිතකාමී ආකාරයටයි. එහිදී රසායනික ද්‍රව්‍ය පිළිබඳව ඔහු දැන සිටියේවත් නැත. මේක කියවනවා. එහෙනම් මේක කියවලා අපි මොකද කරන්නේ? හොඳ මාතෘකාවක් හදා ගන්න ඕනේ. එහෙනම් මෙන්න ව්‍යුහයක් දීලා තියෙනවා. මේ ව්‍යුහය මාර්ගෝපදේශයක් දීලා තියෙනවා. මේ මාර්ගෝපදේශය අනුව අපි මොකද කරන්නේ? හොඳ මාතෘකාවක් හදා ගන්න ඕනේ. එහෙනම් මෙතනදී අපි දැන් මෙන්න විභාගයට එන ව්‍යුහයන් 4ක් අපි කැමති එකක් තෝරගන්නවා. මේ 4න් කැමති එකක් තෝරගෙන අපි ඒකට මාතෘකාවක් හදා ගන්නවා. මාතෘකාවට ලකුණු එකක් හම්බ වෙනවා විභාගෙදී. එහෙනම් මාතෘකාවක් හදද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා මොනවද? බලමු මාතෘකාවක් හදද්දී සැලකිලිමත් වෙන්න කාරණා මොනවද කියලා. දැන් අපි මෙන්න මාතෘකාවක් හදද්දී සැලකිලිමත් වෙන්න ඕන කාරණා කිහිපයක් මම කියලා දෙන්නම්. පුතේ මාතෘකාවක් යොදද්දී මාර්ගෝපදේශිත රචනයේදී බොහෝ විට මාතෘකාව යොදන්නේ කවුද? රචකයා. ඒත් අපි විභාගෙද නම් අපි යොදන්නේ. එහෙනම් කරුණු වලට අදාළ පරිදි මාතෘකාවක් යොදන්න ඕනේ. එතකොට මේකෙදී අර ව්‍යුහයේ තියෙන මාර්ගෝපදේශයේ තියෙන සියලුම කරුණු ආවරණය වෙන්න ඕනේ. එහෙම මාතෘකාවක් නිර්මාණාත්මක වෙන්න ඕනේ, ආකර්ෂණීය වෙන්න ඕනේ, කුතුහලය ජනිත කරන්නක් වෙන්න ඕනේ, අනවශ්‍ය පරිදි දීර්ඝ වෙන්න බෑ, ඊළඟට ව්‍යක්ත වෙන්න ඕනේ. දැන් අපි උදාහරණයක් ගමු. ඉන්න බලන්න. දැන් මෙන්න විස්තරයක් දීලා තියෙනවා. මේකෙන් අපි මාතෘකාවක් හදනවා. දැන් දී ඇති විස්තරයට අදාළව මාතෘකාවක් තීරණය කිරීමට අපිට අයිතිය තියෙනවා. අපිට තමයි අවස්ථාව ලැබෙන්නේ. එහෙනම් මෙන්න තියෙනවා පොල් ලංකාවේ ප්‍රධාන අපනයන භෝගයක දකුණු පළාත ආශ්‍රිත විරලබඩ තීරයේ සරුසාර පොල්ලොස් දැකිය හැකි පොල්ලෙලි අපගේ වැඩි අවධානය ඔන්න හොඳට කියවනවා. කියවලා අපි හදනවා මොකද්ද? නිර්මාණාත්මක සහ ආකර්ෂණීය මාතෘකාවක්. කුතුහලය ජනිත කරන. මේ මොකද්ද කියන්නේ මේකෙන්? අන්න කුතුහලයක් ඇති වෙන්න ඕන අපිට. ඒ වගේ හොඳ මාතෘකාවක් හදන්න ඕනේ. අපි නිකන් ඔහේ ලියන මාතෘකාවකට නෙමෙයි ලකුණු එකක් කොහොමද දෙනවා. එතකොට දෙන්නේ හොඳ මාතෘකාවක් වෙන්න ඕන අපි ලියද්දි. දැන් මේකට අපි මේ පොල් ගන්න කියලා තියෙන්නේ. කොහොම කර්මාන්තය ගැන කියලා තියෙනවා. අඩුවාදම්ලාභී පෞල් රැකියාවක්, ස්වයං රැකියාවක් මේක. එන ප්‍රවාසිත නිෂ්පාදන හඳුන්වා දෙන්න පුළුවන්. විරකියා ප්‍රශ්න විසඳනවා මේ විස්තරයක් තියෙනවා. එතකොට මේකට අපි මාතෘකාවක් හදනවා මෙහෙම. පොල් කෙන්දෙන් පන කෙන්ද රකිමු. ඒ පොල් කෙන්දෙන් පන කෙන්ද. බන අනුප්‍රාසයේ තියෙන විදිහ පොල් කෙන්දෙන් පන කෙන්ද රකිමු. බලනකොට බලලා මොකද්ද මේ කියන්නේ කියලා. අන්තර්ගතයේ මොකක්ද තියෙන්නේ? නිර්මාණශීලී. ආකර්ෂණීයයි. කුතුහලයක් ජනිත කරනවා. ඒක බලන්න මොකද්ද මේකෙන් කියන්නේ කියලා අපිට කුතුහලයක් ජනිත වෙනවා. අනවශ්‍ය පරිදි දීර්ඝ වෙනවද? නෑ. පොල්කෙන්දෙන් පණකෙන්ද රකින්න. ඔන්න මාතෘකාවක් හදාගත්තා. දැන් හැමෝටම පුළුවන් ද මාතෘකාවක් හදාගන්න පුළුවන්ද? මාතෘකාවක් හදාගන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙනම්
ව්‍යුහයක් දීලා ව්‍යුහය ඇසුර දැන් මේ ව්‍යුහයට මෙන්න පරිසරය ආරක්ෂා කර ගැනීම. එතකොට අපි දැන් විභාගයට මෙහෙම එන මේ ව්‍යුහය නැත්නම් අපි කියනවා මාර්ගෝපදේශයේ පැත්තකට දානවද? නෑ. විභාගෙදී අපිට මාතෘකාව හදාගෙන මාර්ගෝපදේශයේ තියෙන දේවල් රචනාවේ තියෙන්න ඕනේ. සමහර දරුවෝ මොකද කරන්නේ? මාර්ගෝපදේශයේ පැත්තකට දානවා. රචනා මාතෘකාව ගන්න තමන්ට ඕන ඕන දේවල් ලියාගෙන යනවා. වචන 200 250ක් ලියන් යනවා. එහෙම වෙන්න බෑ. මොකද්ද වෙන්න ඕනේ? මාර්ගෝපදේශයේ තියෙන මෙන්න මේ කාරණා ටික. මොනවද දැන් මේ කරන්න? මේකේ තියෙනවා අතීතයේ ලංකාවේ සහලින් ස්වයංපෝෂිතව තිබ්බා. ඒකල කෘෂිකර්මාන්තය රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් තොර වෙලා තිබ්බා. ඊළඟට වර්තමානයේ කුසල රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් නැඹුරු වෙලා තිබ්බා. මොකෙන්ද ගන්නෙ මේ දේවල්? මේ සියල්ලම ගන්නෙ අර ව්‍යුහයෙන් ගන්නෙ. ව්‍යුහයක් දීලා තියෙනවා. එහෙනම් මෙන්න මේ ව්‍යුහය ආශ්‍රය කරගෙන අපි මොකද කරන්නේ? ව්‍යුහය ආශ්‍රය කරගෙන මේකේ අන්තර්ගතයේ තියෙන දේවල් තමන්ගේ රචනාව එළියන්න ඕනේ. හරි. එතකොට සැකිල්ලක් ගහ ගන්න මම කියලා දෙනකොට අපි සැකිල්ලට ගහ ගන්නකොට මේකේ තියෙන දේවලුත් ගහ ගන්නවා. සැකිල්ලේ මම සැකිල්ලක් ගහන්න ඉස්සරහට කියලා දෙනවා. එහෙනම් මාතෘකාවක් හදාගන්න පුළුවන්ද දැන්? පුළුවන් වෙන හොඳ මාතෘකාවක් හදන්න පුතේ පරණ ප්‍රශ්න පත්‍ර මම සමූහයට දාන්නම්. අවුරුදු 6ක විතර රචනා ටිකක් එකට ගහපු එකක් තියෙනවා මම ඒක දානවා. එතකොට ඒක ආශ්‍රය කරගෙන ඔයගොල්ලෝ ඒක බලාගෙන මාතෘකාව හදන්න පුරුදු වෙන්න ඉස්සල්ලාම. මාතෘකාවක් හදන්නේ කොහොමද? 2016 ප්‍රශ්න ගන්නවා. කියවනවා තමන් කැමති මාතෘකාව තෝරගන්නවා මාතෘකාවක් හදනවා. තමන් කැමති ව්‍යුහය තෝරගන්නවා මාතෘකාවක් හදනවා. 2017ක් ගන්නවා 18ක් ගන්නවා 19ක් ගන්නවා. අවුරුදු ගානක තියෙන එක අරන් ඉවරලා මොකද කරන්නේ? මාතෘකාව හදන්න පුරුදු වෙන්න. එතන මාතෘකාවක් හදාගන්න පුළුවන් වෙනවා. හරි. දැන් මාතෘකාවක් හදන විදිය ගැන මම ඉස්සරහට කියලා දෙන්න 2018 ප්‍රශ්න පත්‍රයේ ආපු එකට කියලා දෙන්න. හරි. දැන් මාතෘකාවක් හදාගත්තා. දැන් මාතෘකාවක් හදාගත්තත් හැමෝම හරි. දැන් ඔයගොල්ලෝ මාතෘකාවකුත් හදාගන්න ඕනේ. මොකද මම සැකිල්ලක් ගහන්න කියලා දෙනවනේ. සැකිල්ලක් ගහන්න කියලා දෙනවා. ඒක සැකිල්ලක් ගහන්න කියලා දෙනකොට මාතෘකාවක් අත්‍යවශ්‍යයි. ඒක නිසා පුතේ හැමෝම ගාව පොඩි කොලයක් තියෙන්න ඕනේ. දැන් හැමෝම ගාව මම ඉක්මනින් කියලා දෙනවා සැකිල්ලක් ගහන්න කියලා දෙනවා මම ඉස්සරහට. ඒතකොට හැමෝම ගාව පොඩි සටහන් පොත හරි කමන්නේ. ඒ වගේ දෙයක් තියෙන්න ඕනේ. සැකිල්ලක් ගහන්න කියලා දෙනවා. රචනාවක් සාර්ථක කරගන්න පුළුවන් සැකිල්ලක් ගහගත්තට පස්සේ. දැන් උරුම කිව්වා දැන් හැමෝම රචනා මාතෘකාවක් හදාගන්න. තමන්ට කැමති රචනා මාතෘකාවක්. ප්‍රශ්නයක් නෑ. තමන්ට කැමති මාතෘකාවක් හදාගන්න. දැන් අපි සැකිල්ලක් ගහන්න යන්නේ. කොහොමද සැකිල්ලක් ගහන්නේ? දැන් විභාගයට අපිට රචනාවක් ලියන්න ආවට පස්සේ පුතේ අපි මොකද කරන්නේ? රචනාව ලියන්න පටන් ගන්න ඉස්සෙල්ලා අපි සැකිල්ලක් ගහ ගන්නවා. සැකිල්ල කියන්නේ මොකක්ද? දැන් මම කියවනේ අපි පුවත්පත් කියවනවා නම් පොත්පත් කියවනවා නම් රූපවාහිනිය අන්තර්ජාලය වගේ දේවල් පරිශීලනය කරනවා නම් අපිට දැනුම ලබා ගන්න පුළුවන් මාධ්‍ය ගොඩාක් තියෙනවා. එතකොට ඔය දැනුම ලබා ගත්තට පස්සේ ඔය හැම දෙයක්ම අපි හිත ගත්තට පස්සේ දැන් අපි මේ අපි ජීවත් වෙන කාල සීමාව තුළ අපි ඉන්නේ නිකන් හතරෙන් එකක කොටසකින් ඉන්නේ. දැන් අර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා මනෝවිශ්ලේෂණ වාදයේදී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් කියනවා අපේ හිත හරියට මහ මුහුදේ පායන අයිස් කුට්ටියක් වගේ. දැන් මෙන්න මේ වගේ. දැන් අපි හිතමුකෝ මේ වගේ. දැන් අපේ හිත හරියට කොයි වගේද? මහ මුහුදේ පායන අයිස් කුට්ටියක් වගේ. දැන් මේ බලන්න අයිස්බර්ග් තියෙන එක මනෝවිශ්ලේෂණවාදයේදී දැන් මහ මුහුදේ පායන අයිස් කුට්ටියක් වගේ. ඔන්න මහ මුහුදේ තියෙන අයිස් කුට්ටියක් වගේ. මේකේ හතරෙන් තුනක්ම තියෙන යට අපි හතරෙන් එකකින් ඉන්නේ. බලන්න අපි හතරෙන් තුනක්ම තියෙන යට එතකොට හතරෙන් එකකින් තමයි අපි පුවත්පත් කියවනකොට ඒ හැම දෙයක්ම කොහාටද යන්නේ? මෙන්න මේ අන්කොන්ෂස් වලට යනවා. අපි කියන අවිඥානය කියලා කියනවා. එතකොට අපි අවිඥානයට යන දේවල් එළියට ගන්න ඕනේ. කොහොමද ගන්නෙ? දැන් ඔයගොල්ලෝ ඒකනේ කරන්නේ. විභාගෙට රචනාවක් ලියන්න කිව්වට පස්සේ පටන් ගන්නවා. පටන් ගන්න වෙලාව ටික දුරක් ගිහිල්ලා අරුණ කර ගණන් කරනවා. ඈත දිහා බලනවා මොනවද ලියන්නේ කියලා ටික ටික ගණන් කරගෙන උත්සාහ කරනවා ලියන්න. ඒක කොහෙන්ද ගන්නෙ? අවිඥානයේ තියෙන දේවල් ගන්න උත්සාහ කරන්නේ. අවිඥානයේ තියෙන දේවල්. දැන් අවිඥානයේ තියෙන දේවල් එහෙම බලෙන් ගන්න බෑ. එතකොට කොහොමද ගන්නෙ? ගන්න විදිහක් තියෙනවා. එහෙනම් සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මනෝ විශ්ලේෂණවාදී න්‍යායයට අනුව අපේ හිතේ හතරෙන් තුනක්ම තියෙන අවිඥානය. අපි කතා කරන දේවල්, අපි කතා බහ කරන දේවල්, අපි දැනුම උකහා ගන්න දේවල්, පොත්පත් කියවපු දේවල් හැම දෙයක්ම කොහෙද තියෙන්නේ? අන්කොන්ෂස් වල තියෙන්නේ, යටි හිතේ තියෙන්නේ. අවිඥානයේ තියෙන්නේ. අපි සවිඥානයේ ඉන්නේ හතරෙන් එකකින් ඉන්නේ. දැන් පුතේ අපි මොකද කරන්න ඕනේ? ඒ ටික ගන්න ඕනේ. දැන් අපි මොකද්ද කරන්නේ? මේක භාවනාවක් වගේ. දැන් සැකිල්ලක් ගහ ගන්න අපි යන්නේ. දැන් හැමෝටම රචනා මාතෘකාවක් තියෙන්න ඕනේ. දැන් තමන්ගේ මාතෘකාව හිතා ගන්නකො හැමෝම කෙනෙක් ඕනම කෙනෙක් තමන්ගේ මාතෘකාව හදා ගන්නකො. දැන් මෙන්න මේ ඇසුරෙන් හරි කමන්නේ. මේකෙන් හරි තමන් කැමති මාතෘකාවක් ගන්න. අචූටි කාලේ මාතෘකාවක් ගන්න එපා. දැන් සාමාන්‍ය පෙළ මට්ටමේ වෙන්න එපා පුතේ. ඒ නිසා
හොඳ මාතෘකාවක් ගන්න. මේක ඇසුරෙන් හරි කමන්නේ මාතෘකාවක් ගන්න. එතකොට මේ දැන් ජංගම දුරකථන මුල් ලෝකයේම සීතලගත හැකි විශ්වවිද්‍යාලයක උපකරණයක. මේක කියවලා තමන් කැමති මාතෘකාවක් හදාගන්න. දැන් හැමෝටම මාතෘකාවක් තියෙන්න ඕනේ. හැම දරුවෙකුටම රචනා මාතෘකාවක් හදාගන්න හිතේ. මොකද්ද මම ලියන්නේ කියලා. මම මොකද ලියන්නේ? හරි. දැන් අපි අර අවිඥානයේ තිබ්බ දේවල් අපි දැන් එළියට ගන්න හදන්නේ. කොහොමද ගන්නෙ? භාවනාවක් වගේ මේක ගන්න ඕනේ. ගන්නෙ කොහොමද? අපි සැකිල්ලක් හදාගන්න යන්නේ. දැන් සැකිල්ලක් හදාගන්නකොට අපි අමතර කොලයක් අරගෙන ඒ කොලේට මොකද කරන්නේ? කොලයක් අරගෙන මෙන්න මේ විදිහට. දැන් තමන්ගේ රචනා මාතෘකාව. දැන් අපි හිතමු මෙහෙම. දැන් අපි රචනාව ලියද්දී අපිට අත්‍යවශ්‍යයි මොකක්ද? රචනා මාතෘකාවට සැකිල්ලක් ගහගන්න යන්නේ. දැන් මොකද කරන්නේ? මේ විදිහට රවුමක් ගහ ගන්නවා මැද ලියනවා රචනා මාතෘකාව. මේ විදිහට. රචනා මාතෘකාව මැද ලියන්න. ඉක්මනින් ලියන්න. තමයි මේක ඉක්මනින් කරගෙන යනවා. රචනා මාතෘකාව මැද ලියනවා. හරි. ඊට පස්සේ රචනා මාතෘකාව මැද ලියලා දැන් මොකද කරන්නේ අපි? දැන් මේක භාවනාවක් වගේ තමන්ගේ හිතට එන මේ මාතෘකාවට ලියන්නේ මොනවද කියලා විස්තර ලියන්නේ නැහැ. දැන් මේ වගේ හිතමු. දැන් මම රචනා මාතෘකාවක් දෙනවා. සමාජ යහපත සඳහා විද්‍යුත් ජනමාධ්‍ය යොදා ගැනීම. සමාජ යහපත සඳහා විද්‍යුත් ජනමාධ්‍ය යොදා ගැනීම. දැන් මේක ගන්නව මැදින් ලියනවා. මොකද එන්නේ? තමන්ගේ හිතට එන හැම එකක්ම ලියන් යනවා. මොනවද? ජනමාධ්‍යයේ ප්‍රයෝජන, ජනමාධ්‍ය ඇති යහපත් අයහපත් දේ, අයහපත් දේ අඩු කිරීමට කල යුත්තේ මොනවද? විද්‍යුත් ජනමාධ්‍ය කියන්නේ මොනවද? යහපත් දේ නැංවීමට කල යුත්තේ මොනවද? මේ තුලින් සමාජයට වන යහපත මොකද්ද? පාසල් දරුවන්ට වන බලපෑම සහ ප්‍රයෝජන මොනවද? ඔය වගේ තමන්ට එන හැම දෙයක්ම මොනවද? රචනාවට මම ලියන්නේ මොනවද කියලා. දැන් මම මේක ගොඩක් වෙලාවක් දෙන්නේ කරන්න මම විදිය කියලා දෙන්නම් ගෙදරදී කරන්න. හැමෝම දැන් මේ විදිහට අපි සැකිල්ලක් ගහ ගන්නවා මේ විදිහට. හරි. දැන් එහෙනම් සැකිල්ල ගහගත්තට පස්සේ ගෙදරදී කරන්න මේක අභ්‍යාස කරද්දී කරන්න සැකිල්ලක් ගහගෙන දැන් මෙහෙම ගහගෙන මේක අපි සංවිධානය කරගන්න ඕනේ. කොහොමද සංවිධානය කරගන්නේ? දැන් මේකේදී රචනාවක් ලියන පිළිවෙලක් තියෙනවා පුතේ. අපි රචනාවක් ලියද්දී මුල සිට අග දක්වා ලියන පිළිවෙලක් තියෙනවා. දැන් මම කියවනේ යම් කිසි මාතෘකාවකට අනුව නිර්මාණාත්මක සහ සංවිධානාත්මකව යමක් පෙළ ගැස්වීම තමයි රචනාව කියලා කියන්නේ. දැන් කොහොමද මේක සංවිධානය කරගන්නේ? රචනාවක නිර්වචන වගේ දේවල් තියෙන්නේ මුල. විසඳුම් වගේ දේවල් තියෙන්නේ අග. යෝජනා වගේ දේවල් තියෙන්නේ අග. නේද? අයහපත් දේ අඩු කිරීමට කල යුත්තේ මොනවාද? අග තියෙන්න ඕනේ. යහපත් දේ නැංවීමට කල යුත්තේ මොනවාද? අග තියෙන්න ඕනේ. ඒ විදිහට මේක මොකද කරන්නේ? මේක අපි අංක කරගන්නවා. කොහොමද? දැන් මම කිව්වනේ මෙහෙම දැන් අපි ලිව්වා එහෙම මැද ලියලා ඉවරලා මේක වටේට ඔහොම ගහගෙන ඉවරලා ලියලා ඉවරලා පිළිවෙලක් නැහැ. ඉරක් ගහුවා එකක් ලිව්වා. ඉරක් ගහුවා එකක් ලිව්වා. ඉරක් ගහුවා එකක් ලිව්වා. මේක භාවනාවක් වගේ කරන්න ඕන දෙයක්. භාවනාවක් වගේ මේක කරන්න. ඊට පස්සේ මේක පිළිවෙලකින් තොරව මම එකට ලියන්නේ මේක, දෙකට ලියන්නේ මේක, තුනට ලියන්නේ මේක, හතරට ලියන්නේ මේක, පහට ලියන්නේ මේක, හයට ලියන්නේ මේක, හතරට ලියන්නේ මේක, අටට ලියන්නේ මේක. බලන්න 8ක් විතර කරුණු ඇවිල්ලා. එතකොට ඉබේම කරුණු ඇවිල්ලා රචනාව ලියන්නේ. දැන් මේක දෙතුන් වතාවක් කරනකොට කීප වතාවක් පුරුදු වෙනකොට අපේ ඉබේම සැකිල්ලක් ගහන්න පුළුවන් වෙනවා. එහෙනම් කොහොමද ගහගෙන මොකද කරන්නේ අපි? අපි ලියනවා ඊට පස්සේ මේක අංක කරගන්නවා. එකට මේක, දෙකට මේක, තුනට මේක, හතරට මේක, පහට මේක. ඊට පස්සේ පුතේ අපි මොකද කරන්නේ? මෙන්න සැකිල්ල ගහගත්තා, අංක කරගත්තා, පෙළ ගස්සගත්තා, පිළිවෙලට පහලට රචනාව ලියන විදිහට පෙළ ගස්ස ගන්නවා පහලට. හරි. දැන් ඊට පස්සේ මෙහෙම පෙළ ගහගත්තට පස්සේ දැන් ඔන්න රචනා මාතෘකාවක් හරි මොකද කළේ? සැකිල්ලක් ගහුවා. සැකිල්ලක් ගහගෙන මොකද කළේ? අපි ඒක පිළිවෙලට සංවිධානය කරගත්තා. සංවිධානය කරගෙන මොකද කළේ? පොදු දේපල ගත යුත්තේයි. ඔන්න පොදු දේපල කියනවා ඔන්න සැකිල්ල ගහගත්තා. සංවිධානය කරගත්තා. රයිට්? ඊට පස්සේ වැඩි හිටියට කබල්ලා කඩමු. ඔන්න සැකිල්ල ගහගත්තා. හදාගත්තා. දැන් ඒ ටික පුළුවන්. සැකිල්ලක් ගහ ගන්න පුළුවන්. ඇයි සැකිල්ලක් ගහන්නේ? දැන් රචනා ලියද්දී අපිට ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? එකක් තමයි සැකිල්ලක් ගහගන්න ප්‍රථමයෙන් සමහර දරුවෝ කියන කරුණු නැහැ. දැන් කරුණු නැහැ කියලා සමහර ලාවට කියනවා. එතකොට කරුණු නැහැ කියලා කියන්නේ. එතකොට දැන් සමහර වෙලාවට අපි කියනවා සැකිල්ලක් ඇයි සැකිල්ලක් හදාගන්න ඕනේ? සැකිල්ලක් හදාගන්න ඕනේ
එක ප්‍රධාන එක හේතුවක් තමයි සැකිල්ල හින්දා මාතෘකාවකට ප්‍රමාණවත්ව කරුණු එක්රැස් වෙනවා. ඊට පස්සේ කරුණු සංවිධානය වෙනවා. ඊළඟ කාරණාව කරුණු පැහැදිලිව ඉදිරිපත් වෙනවා. යෝග්‍යාකාරයෙන් කරුණු වෙන් කරනවා. මාතෘකාවට අදාළ නොවන කරුණු රචනාවට එක් වෙන්නේ නැහැ. මාතෘකාවෙන් පිටපයින්නවද? මාතෘකාවෙන් පිටපයින්නේ නැහැ. දැන් අපි මොකද කරන්නේ? විභාගයට ගිහිල්ලා රචනාවක් ලියන්න කිව්වට පස්සේ රචනා මාතෘකාව ගන්නවා. රචනා මාතෘකාව ලියලා රචනාව ටික දුර ලියන් යනවා. ලියන් ගිහිල්ලා ඉවරලා මොකද කරන්නේ? ඊට පස්සේ එක එක පැති වලට යනවා. අන්තිමට රචනා මාතෘකාව වෙන එකක් ලියලා තියෙන තව එකක්. එහෙම වෙන්න ඉඩ තියෙනවා. අර ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ. මොකද්ද? පොල් ගහ ගැන කියන්න කිව්වා. පොල් ගහ ගැන රචනාවක් ලියන්න කිව්වහම පටන් ගන්න කොහොමද? පොල් ගස තාල වර්ගයට අයත් ගසකි. ටිකක් දුර ගිහිල්ලා පොල් ගහ ගැන ප්‍රයෝජන එහෙම ලියන් ගිහිල්ලා ඉවරලා ටිකක් දුර ගිහිල්ලා මොකක්ද ලියන්නේ? පොල් ගසේ හරකෙක් බැඳ ඇත. අන්න දැන් හරකෙක් බැඳලා ඉන්නවා. තව දුර හරක ගැන ලියන් යනවා. හරක ගැන ලියන් ඉවරලා ඊට පස්සේ මොකද කරන්නේ? ආහාරකගේ කනේ මැක්කෙක් ඉන්නවා. එනකට මැක්කා කළු පාටයි. අර මැක්ක ගැන ලියන් යනවා. අන්තිම දිහා බලනකොට මාතෘකාව බලනකොට පොල් ගහ. ඔහොම රචනා තියෙනවා. මාතෘකාවෙන් පිටපයින්නවා. සැකිල්ලක් ගහගත්තාම ඒක වෙන්නේ නැහැ. ඊළඟට රචනයේ වචන ගන්න සමතුලිත කරනවා. ඊට පස්සේ කාලය කළමනාකරණය කරගන්න පුළුවන්. ඊට පස්සේ පුතේ රචනය ලියීම සඳහා අපිට ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. දැන් කරුණු නැහැ කිව්වට රචනාවකට සැකිල්ලක් ගහගද්දී මොකද වෙන්නේ? කරුණු ප්‍රමාණයක් ඇවිල්ලා ඉබේම කරුණු ඇවිල්ලා. එහෙනම් සැකිල්ල නිසා මාතෘකාවට ප්‍රමාණවත්ම කරුණු රැස් කරනවා. කරුණු සංවිධානය වෙනවා. දැන් මම රචනාව නිර්වචනය කරද්දී නිර්වචනයක් ගොඩනගුවා. මොකද නිර්වචනය එකක් තමයි යම්කිසි මාතෘකාවකට අනුව සංවිධානාත්මකව හා නිර්මාණාත්මකව. දැන් ඉබේම සංවිධානය වුණාද? මාතෘකාව ඉබේම සංවිධානය වුණා. එහෙනම් මාතෘකාව මත වෙලාද? ඉබේම සංවිධානය වුණා. දැන් ඉබේම සංවිධානය වුණාට පස්සේ අපි රචනාව ලියන්න පටන් ගන්න ඕනේ දැන්. කොහොමද රචනාව ලියන්නේ? දැන් කරුණු ටික සංවිධානය වුණා. ඔබ සැකිල්ලක් ගහගත්තට පස්සේ කරුණු ටික සංවිධානය වෙනවා. කරුණු පැහැදිලිව ඉදිරිපත් වෙනවා. යෝග්‍යාකාරයෙන් මොකද වෙන්නේ? කරුණු වෙන් කළා. පුතේ ඡේද ඉබේම වෙන් වුණා. දැන් මොහොම කරුණු 8ක් විතර આવත් මොකද කරන්නේ? ඡේද 8යි. කරුණු 7ක් විතර આવත් ඡේද කීයද? ඡේද 7යි. එහෙනම් ඉබේම ඡේද ටිකත් වෙන් වෙලා රචනයේ වචන ගණනත් සමතුලිත වෙලා කාලේ කළමනාකරණය කරනවා. ආයෙ ටිකක් දුර ලියන් ගිහලා කල්පනා කර ඉන්න ඕනේ. රචනය ලියීම සඳහා ආත්ම විශ්වාසයක් ගොඩනගෙනවා. එහෙනම් රචනාවකදී අනිවාර්යෙන් සැකිල්ලක් හදාගත්තොත් ඒකේ ප්‍රයෝජන රසක් තියෙනවා. සැකිල්ලක් සකසා ගන්න ඕනේ. ඇයි කියලා හේතුව ඕක. එහෙනම් සැකිල්ලක් හදාගත්තට පස්සේ ඉබේම සංවිධානය වෙනවාද? ඔව් රචනාව ඉබේම සංවිධානය වෙලා. දැන් මේක බලන කෙනා දන්නේ නැහැ සැකිල්ලක් ගහලා ලියන්න තියෙන්නේ. හැබැයි ඉබේම පිළිවෙලකට සංවිධානය කරගෙන රචනාවේ කරුණු ටික. දැන් රචනාවේ කරුණු ටික රචනා මාතෘකාවට අදාළව පිළිවෙලකට සංවිධානය කරගෙන තියෙනවා සැකිල්ලක් ගහගෙන. ඔන්න සැකිල්ල. එන සැකිල්ලේ ප්‍රයෝජන තියෙනවනේ. දැන් ඔකට කියනවා බ්‍රේන් ස්ටෝම්